අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ෆ්‍රීකවන්සි පොලිගන් එක ගැන. අපි කලින් කතා කරා හිස්ටෝග්‍රෑම් එක කොහොමද අඳින්නේ කියලා. ඒක ඉතාමත්ම ලේසි. අපිට කරන්න තිබුණේ හිස්ටෝග්‍රෑම් එක අඳින්න නම් මෙන්න මේ ක්ලාස් ඉන්ටර්වල්ස් ටික හොරිසොන්ටල් ඇක්සිස් එකේ හරියට මාක් කරලා ෆ්‍රීකවන්සිස් වලට අදාළ හයිට් එකෙන් රෙක්ටැන්ගියුලර් බාර්ස් එහෙම නැත්නම් කොලම්ස් අඳින්න vertical axis එකෙන් frequency එක මාක් කරලා. අපි දැන් බලන්නේ frequency polygon එක කොහොමද අඳින්නේ කියලා. frequency polygon එකත් ඇවිල්ලා graphical representation එකක් histogram එක වගේම අපේ distribution එක graphically represent කරන විදිහක් තමයි frequency polygon එක කියන්නේ. අපිට ක්‍රම දෙකක් තියෙනවා frequency polygon එක අඳින්න. පළවෙනි ක්‍රමය තමයි from the histogram of the frequency distribution. අපිට පුළුවන් frequency distribution eකට අදාළ histogram එක ඉඳලා ඒ ඇසුරින් frequency polygon එක අඳින්න. එහෙම නැත්නම් අපිට පුළුවන් from the mid values and frequencies of the class intervals. අපි class interval එකේ mid value එකකිනුයි frequency එකකිනුයි අපිට පුළුවන් frequency polygon එක අඳින්න. හරි? අපි මුලින්ම බලමු කොහොමද histogram එක පාවිච්චි කරලා frequency polygon එක අඳින්නේ කියලා. මෙතන example එකක් තියෙනවා. frequency distribution එකක් class intervals වලට කඩලා තියෙන්නේ. ඊට අදාළ frequencies දීලා තියෙනවා. ඔයගලන්ට කරන්න තියෙන මුලින්ම මෙන්න මේ distribution එකට අදාළ histogram එක මුලින්ම අඳින්න. කොහොමද අපි histogram එක අඳින්නේ? සහ histogram එක අඳින්න නම් මොනවාද තිබිය යුත්තේ? අපේ class intervals වල upper limit එකයි lower limit එකයි සමාන වෙන්න ඕනේ. මෙතනත් 10 මෙතනත් 10. ඒ වගේම මෙතන 20 මෙතන 20. ඒ කියන්නේ අපේ class intervals වල limits වල ප්‍රශ්නයක් නැහැ. මෙහිඳ අපිට නිකම්ම histogram එක අඳින්න පුළුවන්. අපි histogram එක ඇඳගත්තට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මුලින්ම අපි histogram එක අඳින්න නම් මෙන්න මේ විදිහට class intervals වල boundaries mark කරගන්න ඕනේ. දැන් මෙතන boundaries විදිහට 0 10 10 20 20 30 30 40 40 50 විතරයි තියෙන්නේ. හරි? ඊළඟට අපි කරන්න ඕනේ මෙතන තියෙනවා steps ටික. first draw the histogram relevant to the given information. right? ඊළඟට histogram එක අඳින්න අපි boundaries ටික mark කරගෙන ඉවරයි. මෙතනට එනකම් මෙතන මේ 60 එකයි -10 එකයි අපි මොකද කියලා අන්තිමට බලමු. boundaries ටික mark කරගත්තට පස්සේ අදාළ bars ටික ඇඳලා histogram එක complete කරන්න. frequency එක හරියට බලලා ඇඳගත්තට පස්සේ in each column in the histogram mark the sign මෙතන cross එක at the middle of the top of the column. අපිට කරන්න තියෙන්නේ histogram එක ඇඳලා ඉවර වුණාට පස්සේ දැන් මේක එක බා එකක් මේක එක බා එකක් නේ. මේ බා එකේ හරියටම middle point එක. දැන් මෙතන අපිට පේනවා 0ත් 10ත් අතර මෙතන චූටි කොටු තියෙනවා 10ක් විතර අරගෙන. අපි zoom කරලා බලුවොත් පොඩි කොටු 10කින් තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට හරියටම කොටු 5ක් ගියාට පස්සේ තමයි middle point එක එන්නේ. හරි? මෙන්න මේ බා එකේ middle point එක එන්නේ කොටු 5ක් ගියාට පස්සේ. නම් මෙතන එක cross එකක් දාගන්න. ඊළඟට මේ බා එකට ගියාම ඒකේ middle point එක එන්නේ කොටු 5කින්. මොකද අපි මේ කොටු 10 10 නේ gap එක අරන් තියෙන්නේ. ඊළඟ මේ බා එක ගියාමත් කොටු 5කින් middle point එක එනවා. ඒ middle points වලට අපි cross දාලා mark කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා join these crosses signs by the line segments as shown in the figure. ඊට පස්සේ දැන් අපි තාම මෙන්න මේ cross එකයි මේ cross එකයි අපි දාගත්තේ නැහැ. මෙන්න මේ දාගත්ත crosses ටික අපි line segments වලින් join කරන්න තියෙන්නේ. මෙන්න මේ ටික. ඊට පස්සේ මෙන්න මෙතන cross එකයි මෙතන cross එකයි. මොකක්ද ඒ? On the horizontal axis mark half the length of the class interval
to the right of the last class interval and the left of the first class interval. Hence 5 units. ඒ කියන්නේ දැන් අපිට අපේ first class interval එකේ left hand side එකෙන් class interval එකේ size එකෙන් භාගයක් දුරට mark කරන්නලු අන්තිම class interval එකේ last class interval එකේ right hand side එක පැත්තෙන් class interval එකේ size එකෙන් භාගයක් mark කරන්නලු. ඒ කියන්නේ ඔයගලන්ට කරන්න තියෙන්නේ දැන් මෙතන 40 50 class interval එකනේ. ඊළඟට එන්න තියෙන්නේ 50 60 class interval එක. ඒ class interval එක mark කරන්න. මෙතන බිඳුවේ ඉඳන් 10 class interval එක. ආපස්සට ගියොත් බිඳුවේ ඉඳන් ඍණ 10. මොකද අපි දන්නවා class interval එක අතර ඒ කියන්නේ එහෙම නැත්නම් class එකක interval එක size එක 10යි. හරි? ඒතර මෙතන 10යි මෙතනත් 10ක් වෙන නම් බිඳුවත් ඍණ 10ක් අතර. එතකොට මේ class interval එකේ මැද්ද එන්නේ මෙන්න මෙතනට කොටු පහක් ගියාම. ඒ වගේම මේ class interval එකේත් මැද්ද එන්නේ මෙන්න මෙතනට කොටු පහක් ගියාම. එතකොට අපි මෙන්න මේ අන්තිමට දාගත්ත crosses දෙකත් මෙන්න මේකට line segment එකකින් යා කරොත් මෙන්න මේ විදිහට අපිට crosses ටික යා කරලා එන polygon එකට තමයි අපි කියන්නේ frequency polygon එක කියලා. එතකොට A B C D E F G කියන්නේ frequency polygon එක. හරි? ඒක ඉතාමත්ම ලේසි histogram එක ඇඳලා පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ right hand side එකයි left hand side එකයි තව class intervals දෙකක් add කරලා ඒවයේ middle points mark කරගෙන අර mark කරගත middle points ටිකටම යා කරන්න frequency polygon එක ලබා ගන්න. ඒ අපි දැක්කේ class interval වල sizes සමාන frequency distribution එකක්. දැන් අපි බලමු histogram එක පාවිච්චි කරලානේ අපි කලින් ඉගෙන ගත්තේ. දැන් අපි බලමු mid value class interval එකේ mid values පාවිච්චි කරලා කොහොමද frequency polygon එක අඳින්නේ කියලා. හරි? එතකොට අපිට මෙතන example එකක් තියෙනවා. class intervals ටික දීලා තියෙනවා. frequencies ටික තියෙනවා. අපිට මෙන්න මේ අලුත් කොලම් එකක් මැද්දේ දාලා තියෙනවා mid value. කොහොමද මේ mid value හොයන්නේ කියලා බලමු. එතකොට මෙතන class interval එකක් තියෙනවා 0 to 10. මෙතන 10 to 20. මෙන්න මේ හැම class interval එකකම mid value එක අපි ගන්න ඕනේ. මොකද්ද මේ mid value එක කියන්නේ? lower limit එකයි upper limit එකයි එකතු කරලා දෙකෙන් බෙදුවම එන answer එක තමයි mid value එක. මේ class එකේ mid value මේ class interval එකේ mid value එක කියන්නේ ඒ අදාළ class interval එකේ lower value එකයි upper value එකයි එකතු කරලා දෙකෙන් බෙදලා එන answer එක. බිඳුවට 10ක් එකතු කරාම 10යි 10 දෙකෙන් බෙදුවම 5යි. 10ට 20ක් එකතු කරාම 30යි 30 දෙකෙන් බෙදුවම 15යි. 20ට 30ක් එකතු කරාම 50යි 50 දෙකෙන් බෙදුවම 25යි. ඒ විදිහට අපිට පුළුවන් හැම class interval එකකම lower limit එකයි upper limit එකයි එකතු කරලා දෙකෙන් බෙදලා mid value එක ගන්න. හොඳට මතක තියාගන්න මේ mid value එක ගන්න class interval එකට අදාළව. frequency එක අපිට වෙනම තියෙනවා. ඒ frequency එක මෙන්න මේ අපිට දෙන ලද frequency එකමයි. ඒ අදාළ class interval එකට අදාළ frequency එක. එතකොට අපිට ඊළඟට කරන්න තියෙන්නේ mid values ටික x axis එක එහෙම නැත්නම් horizontal axis එකට දාලා frequencies ටික vertical axis එකට එහෙම නැත්නම් y axis එකට දාලා මෙන්න මේ points mark කරලා frequency polygon එක අඳින්න. එතකොට අපිට එක point එකක් එනවා 5,4. එතකොට ඒ point එක mark කරලා අපිට පුළුවන් frequency polygon එක අඳින්න. මේ බලන්න 5 4 ඊළඟ point එක වෙන්නේ 15 5 15 5. ඒ වගේ ඒ points ටික mark කරලා මේ විදිහට අන්තිමට දැන් අපි කලින් class intervals දෙකක් දෙපැත්තෙන් add කරානේ. දැන් මෙතනදී ඒ විදිහට class intervals දෙකක් add කළොත් ඒන class intervals දෙකෙත් mid values හොයන්න ඕනේ. දැන් මෙතන අපි distribution එකේ උඩට ඉහළ පැත්තෙන්
ක්ලාස් ඉන්ටර්වල් එකක් ඇඩ් කරොත් මෙතන එන්නේ -10 to 0 ඉන්ටර්වල් එක. ඒතර -10 to 0 ඉන්ටර්වල් එක හදන්න නම් ඉන්ටර්වල් එකේ මිඩ් වැලියු එක හදන්න නම් -10 plus 0 එන ආන්සර් එක ඩිවයිඩ් කරන්න ඕනේ 2 වලින්. එතකොට -5. එතකොට -5 අපිට ෆ්‍රීකවන්සි එකක් නෑ නේ නේද -50. -5 වලදී තමයි මාක් කරන්න ඕනේ. ඊළඟට අපි අන්තිමටත් අලුතෙන් ක්ලාස් ඉන්ටර්වල් එකක් ඇඩ් කරන්න එපා. දැන් මෙතන තියෙන්නේ 40 50. ඊළඟට 50 60. 50 60 ක්ලාස් ඉන්ටර්වල් එකක් ඇඩ් කරොත් ඒකේ මිඩ් වැලියු එක හොයන්නේ කොහමද? ලෝවර් ලිමිට් එකයි අපර් ලිමිට් එකයි එකතු කරලා දෙකෙන් බෙදනවා. ලෝවර් ලිමිට් එක 50 අපර් ලිමිට් එක 60. ඒතකොට 50යි 60යි එකතු කරාම 110යි. දෙකෙන් බෙදුවම 55යි. මිඩ් වැලියු එක 55, ෆ්‍රීකවන්සි එක 0. ඒතකොට 55 මෙතන මාක් කරොත් මෙන්න මේ විදිහට එන්නේ 55 බිඳුව. ෆ්‍රීකවන්සි එකක් නෑනේ. ඒ එන පොයින්ට්ස් ටික යා කරලා අපිට මෙන්න මේ විදිහට ෆ්‍රීකවන්සි පොලිගන් එක ගන්න පුළුවන්. කලින් හිස්ටෝග්‍රෑම් එකෙන් ඇඳපු පොලිගන් එකමයි එන්නේ කියලා ඔයගලන්ට පැහැදිලිව පේනවා. එතකොට ඔයගලන්ට මේ ක්‍රම දෙකම පාවිච්චි කරලා ෆ්‍රීකවන්සි පොලිගන්ස් හඳින්න පුළුවන්. හිස්ටෝග්‍රෑම් එක එහෙම නැත්නම් mid values and frequencies පාවිච්චි කරලා. අපි දැන් බලමු ක්ලාස් ඉන්ටර්වල් වල sizes සමාන නැති වෙලාවට කොහොමද ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳින්නේ කියලා. දැන් මෙතන අපිට පේනවා 0 ඉඳන් 10. ඉන්ටර්වල් එකේ size එක 10යි. 10 ඉඳන් 20. ඉන්ටර්වල් එකේ size එක 10යි. 20 30 30 40 40 50 මේ ඔක්කොගෙම ක්ලාස් ඉන්ටර්වල්ස් වල size එක 10යි. මෙතන 50 ඉඳන් 70. මෙතන 70 ඉඳන් 100. දැන් මෙතන size එක 20යි. මෙතන size එක 30යි. හරි? මම කලින් කියලා දුන්නා ඔයගලන්ට මේ වගේ ක්ලාස් ඉන්ටර්වල්ස් වල sizes අසමාන වුණාම කොහොමද හිස්ටෝග්‍රෑම් එක අඳින්නේ කියලා. ඔයගලන්ට කරන්න තියෙන දැන් ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳින්න නම් මුලින්ම හිස්ටෝග්‍රෑම් එක ඇඳලා බලන්න. ඇඳගන්න මෙන්න මේ ක්ලාස් ඉන්ටර්වල්ස් වල sizes අසමාන අවස්ථාවේදීත්. එතකොට මම කියලා දුන්න කොහොමද හිස්ටෝග්‍රෑම් එක අඳින්නේ කියලා හැන්දම ඔයගලට මෙන්න මේ විදිහට එනවා හිස්ටෝග්‍රෑම් එක. මෙතන ෆ්‍රීකවන්සි එක 8 වුණාට 8 දෙකෙන් බෙදලා අපි දාන්නේ 4 විදිහට මෙන්න මේ 50 70 කියන ඉන්ටර්වල් එකට. මෙතන ක්ලාස් ඉන්ටර්වල් එකේ සයිස් එක 6 වුණාට අපි 3ෙන් බෙදලා දැම්මේ. මොකද 70 ඉඳන් 100 වෙනකන් 10 ඒවා 3ක් තියෙන හින්දා. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ක්ලාස් ඉන්ටර්වල් එකක සයිස් එක 10නේ. ඒතර මෙතන 50 70 කියන ක්ලාස් ඉන්ටර්වල් එකක් දෙකට බෙදලා මේ කඩේලි වලින් බෙදලා තියෙන්නේ. ඒ වගේම 70 100 කියන ක්ලාස් ඉන්ටර්වල් එකත් 10 කොටස් 3කට බෙදලා. මොකද අපේ සාමාන්‍ය ක්ලාස් ඉන්ටර්වල් එකක සයිස් එක 10 හින්දා 3කට බෙදලා මෙතන දෙකකට බෙදලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳින්න අපි මේ හැම බා එකකම මිඩල් පොයින්ට් එකේ ක්‍රොස් මාක් එකක් තියෙන. දැන් අපිට පේනවා මෙතන කොටු 5කින් තමයි පොඩි කොටු 5ක් පාවිච්චි කරලා තමයි ක ඉන්ටර්වල් එකක් රිප්‍රසන්ට් කරලා තියෙන්නේ. එතකොට අපිට කොටු 2මාරකදී තමයි මිඩල් පොයින්ට් එක හම්බ වෙන්නේ. ඒ වගේ කොටු 2මාරකදී අපි මිඩල් පොයින්ට් එක තියාගෙන ගියොත් මෙතන අපි 10 කොටස් දෙකකට බෙදුවනේ 50 70 කියන ඉන්ටර්වල් එක 10 කොටස් දෙකකට බෙදුවා. දැන් එක කොටසක් වෙනම ගන්න. මේ කොටස වෙනම මේ කොටස වෙනම. මේකේ මිඩල් පොයින්ට් එක වෙනම මෙතන මිඩල් පොයින්ට් එක වෙනම. ආයෙත් මේකත් කොටස් 3කට බෙදලා මෙතන මිඩල් පොයින්ට් එක වෙනම මෙතන මිඩල් පොයින්ට් එක වෙනම මෙතන මිඩල් පොයින්ට් එක වෙනම. ඒ වගේ මෙතන 100 110 කියන එක අතර අපිට මැද්දෙන් මිඩල් පොයින්ට් එකේ තියන්න පුළුවන්. මොකද අපි ඇඩ් කරන්න ඕනේ ඉස්සරහට එක ඉන්ටර්වල් එකක් ආයෙත් පස්සට එක ඉන්ටර්වල් එකක් ඇඩ් කරන්න ඕනේ. මෙතන මිඩල් පොයින්ට් එකේ තිබ්බම මෙන්න මේ විදිහට ෆ්‍රීකවන්සි පොලිගන් එක ඔයගලන්ට ඇඳ ගන්න පුළුවන්. අපි මේ බැලුවේ කොහොමද ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳින විදිහ ක්ලාස් ඉන්ටර්වල්ස් වල සයිස් එක අසමාන වෙලාවට. අපි දැන් යනවා අපේ ඊළඟට කොහොමද ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එක ග්‍රැෆිකලි රිප්‍රසන්ට් කරන ඊළඟ ක්‍රමය කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් එක. හරි? මොකක්ද මේ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් එක කියන්නේ? මොකක්ද කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක කියන්නේ කියලා අපි බලමු මුලින්ම. Example එකක් තියෙනවා. The following is a frequency distribution of the marks in mathematics of 32 students in a class. Let us draw its cumulative frequency curve. ඔයගලන්ට දීලා තියෙනවා frequency distribution එකක් class intervals දීලා තියෙනවා. ඒවට අදාළ frequencies දීලා තියෙනවා.
මේකෙන් පෙන්නන්නේ ළමයි 32 දෙනෙක්ගේ මැත්ස් මාක්ස් ටික 0.10ත් අතර මාක්ස් ගත්ත 4 දෙනෙක් ඉන්නවා 10ත් 20ත් අතර මාක්ස් ගත්ත 6 දෙනෙක් ඉන්නවා 20ත් 30ත් අතර මාක්ස් ගත්ත අය 10 දෙනෙක් ඉන්නවා. ඒ විදිහට ෆ්‍රීකවන්සිස් ටික දීලා තියෙනවා. මොකක්ද මේ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක කියලා කියන්නේ? ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ ක්ලාස් ඉන්ටර්වල්ස් ටික වෙනම ලියාගෙන ඊට අදාළ ෆ්‍රීකවන්සි එක මෙන්න මෙහෙම ලියන්න තියෙන්නේ. ඒ අදාළ ක්ලාස් ඉන්ටර්වල් එකේ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක කියලා කියන්නේ දැන් බලන්න 0.10ත් අතර ෆ්‍රීකවන්සි එක 4යි. ඒ 4 හැමම ලියනවා. 0.20ත් අතර ෆ්‍රීකවන්සි එක 6යි. කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක ගන්නකොට මෙන්න මේ ෆ්‍රීකවන්සිස් දෙකේ සමේෂන් එක තමයි මෙතනට දාන්නේ. මේ දෙක එකතු කළා තමයි මෙතනට දාන්නේ. එතකොට 4යි 6යි 10යි. ඊළඟට 20ත් 30ත් අතර මාක්ස් ගත්ත ළමයි 10 දෙනෙක් ඉන්නවා. මෙතන කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක කියන්නේ මේ තුනේම එකතු. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙතනට ගත්තේ 10නේ. ඒ 10ට මේ 10 ඇඩ් කරලා මෙතනට දාන්න. එතකොට 20යි. මෙතනත් එහෙම. දැන් 4 මෙතනින් ඉහළට ෆ්‍රීකවන්සි එකක් නැති ඉඳ මේ 4 හැමම ලියනවා. දෙවනි කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක ගනිද්දි මෙතන 4ට මේ 6 ඇඩ් කරලා දැම්මම හරි. නැත්නම් මේ දෙකේ සම් එක. ඒත් හරි. මෙතන කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක ගනිද්දි මේ තුනේ සම් එක සැලකුවත් හරි. නැත්නම් මෙතන ප්‍රීවියස් කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එකට මේ ෆ්‍රීකවන්සි එක ඇඩ් කරලා දැම්මත් හරි 10යි 10යි 20යි. මෙතන නැත්නම් 4යි 6යි 10යි 10යි 20යි. ඊළඟට මෙතන මේ ක්ලාස් ඉන්ටර්වල් එකේ ෆ්‍රීකවන්සි එක 9යි. ඒ නාන්ස එක මෙතන මේ ෆ්‍රීකවන්සි එක කලින් කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එකට එකතු කරාම 29. නැත්නම් මේ හතරෙම සමේෂන් එක ගත්තත් 29. එතකොට කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක කියන්නේ එන්න අපි කලින් ඒවා ටික ඇඩ් කර කර තමයි යන්නේ. දැන් මෙතන අන්තිම කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක කියන්නේ මේ ඔක්කොගෙම එකතුව. එහෙම නැත්නම් මේ 29ට 3ක් එකතු කරලා 32යි. ඒතර ඔයගලන්ට පේනවා අපේ මේ එක්සැම්පල් එකේ ළමයි හිටියේ 32යි. ඒ 32 මෙතනට එනවා කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එකේ අන්තිම ඩේටා එක විදිහට. ඔන්න ඔහොමයි කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක අපි කැල්කියුලේට් කරන්නේ. එකිනෙක ඒ කියන්නේ අපි ප්‍රීවියස් ෆ්‍රීකවන්සිස් ටික ඇඩ් කර කර තමයි යන්නේ. මෙතන 4 එක ඒ කියන්නේ මෙතනින් ඉහළට ෆ්‍රීකවන්සි ගන්න නැති හින්දා ඒකම ඊට පස්සේ මේ 4ට ඇඩ් කරන්න ඕනේ 6 10යි. මේ 10ට කලින් කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක ඇඩ් කරාම 20යි. මේ 9ට 20 එකතු කරාම 29යි. එහෙම කලින් කියුමියුලේටිව් ෆ්‍රීකවන්සිස් ටික එකතු කරගෙන අපිට කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි ටික ගන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට කරන්න තියෙන්නේ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් එක අඳින්න නම් මෙන්න මේ එකිනෙක ඉන්ටර්වල් එකට අදාළ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක ප්ලොට් කරන්නයි තියෙන්නේ. ඔයගලන්ට කරන්න තියෙන්නේ දැන් මෙතන 0.10ත් අතර ක්ලාස් ඉන්ටර්වල් එකට අදාළ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක 4නේ. එතකොට මේ ක්ලාස් එකේ අපර් ලිමිට් එක 10යි. හැමතිස්සෙම අපි අපර් ලිමිට් එකයි කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එකයි තමයි ප්ලොට් කරන්නේ. එතකොට 10යි 4යි. 10ට අදාළව 4. ඊළඟට මේ ක්ලාස් ඉන්ටර්වල් එකේ අපර් ලිමිට් එක 20. ඒ 20ට අදාළ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක 10. එතකොට 20යි 10යි ප්ලොට් කරන්නේ. ඊළඟට මේකේ අපර් ලිමිට් එක 30. 30යි 20යි. 30යි 20යි ප්ලොට් කරන්නේ. ඊළඟට 40යි 29යි. 40යි 29යි 50යි 32යි 50යි 32යි මෙන්න මේ හරියට එන්නේ 32. ඒ වගේම මෙතන 00 පොයින්ට් එකත් අපි මාක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ පොයින්ට්ස් ටික යා කරාම මේ විදිහට අපිට ලස්සන කර්ව් එකක් එනවා. මෙන්න මේ කර්ව් එකට තමයි අපි කියන්නේ කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි කර්ව් එක කියලා. ඒකත් ඊටාම ලේසි කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක ගන්න විදිය එකම දේ ඔයගොල්ලන්ට කියුමියුලේටිව් ෆ්‍රීකවන්සිස් ටික ලියා ගන්න එක එහෙම නැත්නම් කැල්කියුලේට් කරන එක. ඒකට කරන්න තියෙන්නේ දැන් මෙතන අපිට අදාළ ඉන්ටර්වල් එකට අදාළ ෆ්‍රීකවන්සි කියුමියුලේටිව් ෆ්‍රීකවන්සි එක හොයද්දී ඊට කලින් ෆ්‍රීකවන්සිස් ඔක්කොගෙම සමේෂන් එක අරගෙන දාන්නයි තියෙන්නේ. හරි? අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ ක්වාටයිල්ස් කියන සබ් ටොපික් එක අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු.